සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ අපවත් වෙයි. රජය MCC කිවිසුම අත්සන් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධීකරණයට දන්වයි. ධාවනයේ යෙදෙන ගෙවුණු ටයර් සහිත වාහන සොයා දිවයින පුරා මෙහෙයුම්. වසර 60කට පසු ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුර තත්ත්වයක්. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක මහෝපාද්‍යය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ අද උදෑසන අපවත් වුණා. සසුන් කෙතස් වදමින් සසුන් අඹරෙකළු කළ උන්වහන්සේ පිළිබඳ අප තබන සටහනක් මේ. මිනුවන්ගොඩ කොටුගොඩ ගම්මානයේ පදිංචිව සිටි ඇඳවිතාරණගේ හරමානිස් රොද්රිගූ සහ සෙලෙස්තිනා රොද්රිගූ ඇඳවිතාරණ යුවලට දාව 1933 වසරේ ජනවාරි මස 23 වනදා ජන්මලාභය ලැබූන් වහන්සේ හෙළ සසුනට මිනිපහනක් බඳ වූහ. සහෝදරයින් 5 දෙනෙකුගේ සහ සහෝදරියන් 2 දෙනෙකුගෙන් යුතු පවුලේ උන්වහන්සේ බාලදරුවා විය. පූජ්‍යපාද කොටුගොඩ විමල රත්නනාහිමිගේ මඟ පෙන්වීමෙන් 1948 අගෝස්තු මස 17 වනදා පැවිදි දෙවියට පිවිසෙන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධූරන්දර ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරගණයේ විහාරාධීශ්වර ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්තිශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්තිශ්‍රී ශාසන සෝබන ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍යය අති ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සද්ධර්ම ප්‍රචාරය වෙනුවෙන් දැක් වූ සහාය සුවිශේෂී විය. 1954 වසරේදී උපසම්පදාව ලබන උන්වහන්සේ 1985 වසරේදී අමරපුර මහා සංඝ සභාවේ මහලේකම් ධූරයෙන් පිදුම් ලැබූහ. අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශවයන් එක්ව පිහිටුවන ලද අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් පත්වන්නේ 2017 වසරේදී. තුන්කල් දකින ඉසිවර නුවණින් හෙබි සුවහසක් වූ බෞද්ධයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් මෙරට ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් මෙන්ම අමරපුර මහානිකායේ අභිවෘද්ධිය වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. අග්‍රගණ්‍ය ධර්ම කතික හිමිනමක් ලෙස මෙන්ම ලේඛනයෙන්ද උන්වහන්සේ කළ මෙහෙය අතිමහත්. හිතන්න පුළුවන් මේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඕක තමයි අපේ ප්‍රධානම කුසල් කියලා. ඒක ඇත්ත හැබෑව. රටවල් රැසක ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා වැඩම කළ උන්වහන්සේට 2017 වර්ෂයේදී මියන්මාර රජයෙන් අග්ගමහා පණ්ඩිත යන අග්‍රගණ්‍ය උපාධිය පිරිනමනු ලැබුවා. අපවත් වන විට උන්වහන්සේ 88 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කිරීමෙන් පසු අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන මස 25 වනදා නිදහස් චතුරාශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. අති ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු.
මෙරට සියලුම ගංගා වසර අවසානයට පෙර පවිත්‍ර කර සංරක්ෂණයට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. අද පැවති සුරකිමු ගංගා ජාතික වැඩසටහනට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙමින් පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කර ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය ඇති කිරීම යන අරමුණු කේන්ද්‍ර කර ගනිමින් සුරකිමු ගංගා වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අමාත්‍යංශ 17ක සහයෝගීතාවයෙන්. එහි සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම මැණික් ගංගා බියසදී. මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ අරමුණින් සුරකිමු ගංගා ජාතික වැඩසටහන අද ක්‍රියාත්මක වුණේ ලෝක ජල දිනයට සමගාමීවයි. අද පෙරවරුවේ ඓතිහාසික කතරගම පූජා භූමියේ මැණික් ගංගාසපටදී ජනාධිපතිවරයා සමරු පළකිය නිරාවරණය කරමින් සුරකිමු ගංගා ව්‍යාපෘතියේ නිල සමාරම්භය සහිටුවන් කළා. මැණික් ගඟ ආශ්‍රිතව පොලිතීන් සහ ප්ලාස්ටික් රඳවන ස්ථානය කතරගම පූජා භූමියේ පොලිතීන් මල්මාලා වෙනුවට ස්වභාවික මල්මාලා භාවිතය ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වා දීමේ වැඩසටහනේ සමාරම්භයද මෙයට සමගාමීව පැවැත්වුණා. සුරකිමු ගංගා වැඩසටහන භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණකයේ දූම ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමයි අනතුරුව සිදු කෙරුණේ. රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දස වැදෑරුම් ප්‍රතිපත්තිය තුළ එක් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ තිරසර පරිසර කළමනාකරණය. ඒ කරුණ නිසාත් අද මේ සමාරම්භක උත්සවය තමත්ම වැදගත් එකක් වෙනවා. අද බොහෝ දෙනාගේ සාකච්ඡාවට භාජනය වී තිබෙන තේමාවක් තමයි පරිසරය. එම පරිසර තේමාව තුළ ජලයට හිමිවන්නේ ප්‍රධාන ප්‍රමුඛස්ථානය. අපේ පැරණි ශිෂ්ටාචාරයේ ජලයට හිමි වූයේ ඉතා වැදගත් තැන. අපේ පෙර සිට රජදරුවන් අපහට උරුම කර තිබෙන මේ ලෝකයම මවිත කරවන විශිෂ්ට වාරි කර්මාන්තය නොවන්නට අපට අද කතා කරන්නට පරිසරයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම වියලි කලාපය පුරාවටම රජවරුන්ගේ කාලයේ සිට ක්‍රියාත්මක වන එල්ලංගා පද්ධතිය අද වාරි ඉංජිනේරුවන්ට පවා පුදුමය ගෙන දෙන්න. පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය පෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් 103කින් සමන්විත ගංගා ද්‍රෝණී පද්ධතිය අප ලද වටිනාම දායාදයක්. මධ්‍යම කඳුකරයත් ඒ ආශ්‍රිතව වන වනගහනයත් සහිතව ජලපෝෂක ප්‍රදේශයන් අපේ මේ ලස්සන දිවයිනම මුළුමනින්ම පාහේ ආවරණය වෙන. ඒ නිසා බොහෝ රටවල් සමග සැසඳීමේදී අප පාරිසරික මෙන්ම භූ විද්‍යාත්මක වශයෙන්ුත් ඉතා සුවිශේෂ රටක්. ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා. මෙවරෙහි තේමා වී ඇත්තේ ජලය තක්සේරු කිරීම යන්නයි. මේ ඒ වෙනුවෙන් අප තබන සටහනක්. ජලය යනු ජීවය උල්පතයි. ජීවි පැවැත්මට ජලය අත්‍යවශ්‍යමයි. ජලය නැති තැන ජීවයද නැත. එමක් නිසා දෙයක් ජීවයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ගුණාංග සියල්ලක්ම ජලයේ තිබීම නිසයි. පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී වූයේ ජලයයි. ලෝකයේ ජීවය දුන් දියබිඳු වෙනුවෙන් 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු මාස 22 වන දින ලෝක ජල දිනය සමරනු ලබනවා. ඒ වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ලෝකේ පුරා ක්‍රියාත්මක වනවා. එහෙත් අප මේ තබන සටහන උදෙක් ජල දිනය සැමරීම වෙනුවෙන් තබන සටහනක් නොවේ. අපගේ සිරුරේ බරෙන් 70%ක් පමණ ඇත්තේ ජලය. වැඩිහිටි පිරිමියෙකුගේ බරෙන් 60%ක්ද වැඩිහිටි කාන්තාවකගේ සිරුරේ බරෙන් 35%ක් ඇත්තේ ජලයයි. එසේම අලුත උපන් දරුවෙකුගේ බිම ප්‍රමාණය 78%ක් වනවා. අපගේ මොලෙන් 75%ක්ම ඇත්තේ ජලය. පුද්ගලයෙකුට මාසයක කාලයක් ආහාර නැතිව ජීවත් වෙන්නට හැකියාව ලැබුණත් ජලයෙන් නොමැතිව සතියකට වඩා ජීවත් වෙනු හැකියි. ලෝකේ ජනගහනයෙන් මිලියන 663ක් පානය කරන්නේ පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ජලය නෙවෙයි. ඒ නිසා හටගන්නා රෝග හේතුවෙන් වාර්ෂිකව මේ යන සංඛ්‍යාව ලක්ෂ 42000ක් පමණ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝකයේ ඇති මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර වලින් 1376ක් වන බවයි පැවසෙන්නේ. ඉන් 97%ක්ම කරදිය වන අතර මිරිදිය ජලය ඇත්තේ 2.5%ක් පමණයි. මිරිදිය ජලයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඇත්තේ ද්‍රවීය ප්‍රදේශවල අයිස් කඳු වශයෙන්. මේ අනුව බලන විට මිනිසාට පානය කිරීමට හා එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ජලය ඇත්තේ ගංගා ඇලදොල ලිං පොකුණු වැව් ආදී වන අතර එම ප්‍රමාණය ලෝකයේ සමස්ත ජල ප්‍රමාණයෙන් 0.39ක් වනවා. අද ජීවත්වන බිලියන 7.9ක් වන මිනිසුන්ට හා අනෙකුත් සත්වයන්ට බෙදා ගැනීමට සිදුව ඇත්තේ මෙම ජලයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලෝක ජනගහනින් 6 දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂාව සඳහා ජලය නොලැබෙන අතර මිලියන 800කට වැඩි ප්‍රමාණයකට පිරිසුදු ආරක්ෂිත පානීය ජලය නොලැබෙන බවයි. සෑම තත්පර 15කට වරක්ම ජලය සම්බන්ධ රෝගී තත්ත්වයන් නිසා වයස 5ට අඩු දරුවෙකු මිය යනවා. එනම් දිනකට ළමුන් 6000. ලෝකයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් මරණයට හේතුවන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පාචනයයි. ලෝකේ පුරාම පැතිරී තිබිය යුතු ජල ප්‍රමාණයෙන් භාගයම වෙදී ගොස් ඇත්තේ රටවල් 6ක් අතර පමණයි. විශේෂත්ව වන්නේ ශ්‍රී ලංකාවද ඉන් එක් රටක්. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී ජල හිඟයක් ඇති වුවහොත් පිරිසුදු පානීය ජලය ඉතිරිව පවතින එක් සුවිශේෂී රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අනෙක් සියලු ස්වභාවික සම්පත් මෙන්ම ජලය සම්බන්ධයෙන් ඇත්තේ කළමනාකරණ ගැටලුවක්. මිනිසාගේ අදූර දර්ශී ක්‍රියාකලාපයන් නිසා ජලය දිගින් දිගටම දූෂණය වෙනවා. ලෝකයේ ජනගහනයෙන් පැවැත්මට ජල සම්පත ඉටු කරන කාර්යභාරය ගැන අදාළ බලධාරීන්ගේ ප්‍රමාණවත් අවධානයක් තිබේද යන්න ගැටලුවක්. පසුගිය වසර 40ක් තුළ ලෝකයේ ජනගහනය දෙගුණ වී තිබෙනවා. එයට සමගාමීව පිරිසුදු ජල අවශ්‍යතාවය සිව් ගුණයකින් වර්ධනය වී තිබෙනවා. 2025 වන විට ලෝක ජනගහනයට තවත් 1 බිලියනයක් එකතු වන බවට ඇස්තමේන්තුගත කරත් තිබෙනවා. කෘෂිකර්ම කර්මාන්ත සහ ජීවන අවශ්‍යතා සඳහා පිරිසුදු ජලය සපයා ගැනීම සීග්‍රයෙන් ඉහළ යන අභියෝගාත්මක කාර්යයක් වනු නොවනමානයි. සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජල ඉල්ලුම 50%කින් ඉහළ යනු ඇත. එමෙන්ම සංවර්ධිත රටවල ඉල්ලුම 18%කින් ඉහළ යනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස බිලියන 1.8කට අධික පිරිසකට ජල ඌනතාවයකට පත්වීමට සිදුවන බවයි. මෙම කරුණ දෙස බලන විට ගෘහයක් ලෙසට පුද්ගලයෙක් ලෙසට අපටද කළ හැකි විශාල කර්තව්‍යයක් පවතිනවා. වඩා වැදගත් වෙන්නේ ජලය සීමිත සම්පතක් බවට අප හැමෝම දැනුවත් වීමයි. එබැවින් ජලය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නුදුරේදීම ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ තිබේ. පිරිසුදු ජලය දෙවෙනි වන්නේ මව් කිරට පමණක් වන බවත් මව් කිරි බොන නොබන සියලු සත්වයන්ට මේ යනතෙක් ජීවය ලබා දෙන්නේ ජලයම බවත් ලෝක ජල දිනය වෙනුවෙන් තබන මේ සටහනේදී අප සිහිපත් කරමු. අද දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 175 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 90375ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 349 දෙනෙකු වාර්තා වී තිබුණා. මෙවන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ලෙසයි වාර්තා වන්නේ. ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 349 අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙනවා. ඉතිරි පුද්ගලයින් 340 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 197ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ඊයේ හඳුනාගෙන ඇති බවයි. අනෙක් ආසාදිතයින් 70 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වුණා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 546ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුවේ සේවකයින් අතරින් හඳුනාගෙන තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුකල මහත්මියගේ සහභාගීත්වයෙන් කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු අතර කළමනාකාරීත්වයේ කිසියම් මතපසුවීමක් සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් එම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇද්දැයි සොයා බැලීම එම කමිටුවේ කාර්යභාරය වනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2771ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 87058ක් ලෙසයි. රියානතුරුවලට මූලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අද සිට දින 3ක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර් පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන රථවාහන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කිරීමටත් එවැගේම වේගවත් කිරීමටත් අදහස් කර තිබෙනවා. එයට හේතුව රියානතුරු වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම, එවැගේම මහා මාර්ගයේ මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවීම සහ තුවාල ලැබීම. පස්සර ප්‍රදේශයේ සිදු අනතුරත් එවැගේම ඉන් පසුව ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවී ඇති අනතුරු ගැනත් සාපේක්ෂව සලකා බැලීමේදී දිනකට පුද්ගලයන් 9ක් 10ක් අතර ප්‍රමාණයක් මිය යනවා. ඒ වගේම මෙයට හේතුව රියදුරන්ගේ නොසලකිල්ල අපරීක්ෂාව, පදිකීන්ගේ නොසලකිල්ල අපරීක්ෂාව, ඒ වගේම මාර්ග ආරක්ෂාවට සම්බන්ධ තවත් යම් පාර්ශවයන්ගේ නොසලකිල්ල අපරීක්ෂාව බවට පෙනී ගොස් තියෙනවා. ඊට අමතරව වාහනවල විවිධ දෝෂ තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම ගෙවී ගිය ටයර සහිත වාහන පැදවීම මගින් මෙවැනි අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් වාර්තා වී තිබෙනවා. ඒ නිසා ඊයේ පොලිස් මූලස්ථානයේ මගින් විශේෂ නියෝගයක් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරුන් වෙත නිකුත් කරනු ලැබුවා. අද දිනේ සිට දින 3ක කාලයක් අඛණ්ඩව පැය 24 පුරා ගෙවී ගිය ටයර සහිත වාහන පදවන රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අද දින උදෑසන 6ට මෙම මෙහෙයුම ආරම්භ වුණා. ඒ වගේම ලබන 25 වෙනිදා උදෑසන 6 දක්වා අඛණ්ඩව පැය 72 කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඒ ටයරවල කට්ට ගෙවි ගොස් ඇතනම් කම්බි මතුවී ඇතනම් එම ටයර ධාවනයේ නුසුදුසු ටයර් වෙනවා. 1984 මෝටර් වාහන පනතට සාපේක්ෂව ගෙන ඇති ගැසට් නිවේදනය අනුව ටයර නිසියාකාරව තිබිය යුතුයි වාහනයක් මහා මාර්ගයේ ගමන් කිරීමේදී. එසේ නොවන අවස්ථාවකදී රුපියල් 3500ක දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. ඒ වගේම ගෙවී ගිය ටයර සහිතව යම් වරදක් සිදු කරනවා නම් එමගින් යම් පුද්ගලයෙකුට තුවාල සිදු වෙනවා නම් එම වාහනය මගින් එවැනි අවස්ථාවකදී මෝටර් වාහන පනතේ 145 වෙනි වගන්ති ප්‍රකාරව රුපියල් 25000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට ලක් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා මේ දින 3ක කාලය තුල රථවාහන පොලිස් නිලධාරීන් විසින් අඛණ්ඩව ගෙවී ගිය ටයර සම්බන්ධයෙන් ධාවනය වන වාහන පිළිබඳව ක්‍රියා කිරීමට නියමිතව තිබෙනවා. පිරිසිදු දියබිඳක් නොමැතිව වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඒ යටතේ මේ වන විට බොහෝ පිරිසකට සෙත සැලසී ඇති අතර තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 3ක් ජනසතු කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ තවත් පිරිසකට පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කරමින් බලාපොරොත්තු රැසක අපේක්ෂා මුදුන් පමුණුවමින් ජීවිත අහිමි වන්නට නොදී ජීවිත රැකගන්නට පිරිසිදු දියමිදක අපේක්ෂාව ශ්‍රද්ධා පෙවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ලබා දෙන්නේ වසර 7කට අධික කාලයක සිටයි. එදා සිට අද දක්වාම දුෂ්කර ගම්මානයන්හි කටුක ජීවිත මත සිසිල් දියමිදක් වන්නට ශ්‍රද්ධා පෙවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියට හැකි වූ බවට සාධක ඕනෑතරම් හමුවන්නේ එම ගම්මානවල ජනතාවල අද ප්‍රතිලාභ මතයි. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරංශය මගින් මෙම පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර මේ වන විට එයින් බොහෝ පිරිසකට සිත සැලසී හමාරය. එලෙස ජීවිතය දන් දෙන පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය මෙවර දිගහැරුණේ තවත් ගම්මාන 3ක් කේන්ද්‍ර කර ගනිමින්. නව ජල පිරිපහදු මධ්‍යස්ථාන 3ක් ඒ යටතේ ජනසතු කරන්නට අපට හැකි වූයේ පවුල් 10කට අධික පිරිසකට සිත සලසමින්. ලක්ෂ 36කට අධික වියදමක් දරමින් ඉදිකළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් හෙට දවසේදී බොහෝ පිරිසක් පිරිසිදු දියබිඳක් පානය කරන්නේ මුදලට ජලය ලබාගත් ගව් ගණන් දුර ජලය සොයා ගිය අතීත කාල පරාසයට තිත තබමින්. එලෙස තවත් පිරිසකට සිත සලසමින් ශ්‍රද්ධා පෙවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ඊයේ දිනේ පැවැත්වුණේ අනුරාධපුර කහටගස් දිගිලිය රෝහල් පරිශ්‍රයත් ගම්මහේගේ වැව ගම්මානයත් ගල්නෑව මහමෙවුනාව භාවනාසපු පරිශ්‍රයත් කේන්ද්‍ර කර ගනිමින්. ප්‍රථමයෙන්ම කහටගස් දිගිලිය රෝහල් පරිශ්‍රයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවා. මහමෙවුනා භාවනාසපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් එම කටයුතු සිදු වූ අතර ප්‍රථම පැන්පාත්‍රය භාග්‍යවතුන් වහන්සේට මහත් ගෞරවයෙන් පිළිගන්නනු ලැබුවා.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක තැනක සුකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. අපගේ භාග්‍යතුන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා අයහපත පිණිස පවතින දේවල්, Tamanට කිසි වැඩකට නැති දේවල්, දුක පිණිස හේතු වෙන දේවල් ජීවිතේට රැස් කරගන්න හරි ලේසි කියලා. ඒ කියන්නේ පව් රැස් කරගන්න හරිම ලේසි. ඒ වගේම තමයි Tamanට යහපත පිණිස පවතින දේවල්, අනිත් අයට යහපත පිණිස පවතින දේවල්, අනිත් අයගේ දුකට උපකාර කරන දේවල්, මේ දේවල් කරන්නට අතිශයින්ම දුෂ්කරයි කියනවා. එහෙනම් මේ අපි සහභාගී වෙලා ඉන්නේ මේ ලේසියෙන් කරපු පිනකට නෙමෙයි. මේ පින කරලා තියෙන්නේ අතිශයින් දුෂ්කරව. ලක්ෂ 13හමාරක වියදමින් ඉදිකළ එම ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් කාටගස් තිගලිය රෝහලේ නේවාසික රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම ඒ ආශ්‍රිත ගම්මානවල පවුල් 350කට අධික ප්‍රමාණයකට සිත සැලසෙනු ඇති. අනතුරුව ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ගම්මහේගේ වැව ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකළ ජලපිරිපහදු මධ්‍යස්ථාන ජනසතු කිරීමේ කටයුතු සිදු කළා. ඒ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ලක්ෂ 9කට අධික මුදලක් වැය කොට ඉදිකළ එම ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් ගම්මහේගේ වැව ගම්මානයේ පවුල් 150කට පමණ සිය පානීය ජල අවශ්‍යතාවය සපිරනු ඇති. එමෙන්ම ඊයේ දිනේදී ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ගල්නෑව මහමෙවුනාව භාවනාසපුව කේන්ද්‍ර කරගනිමින් ඉදිකළ ජලපිරිපහදු මධ්‍යස්ථානයේද විවෘත කෙරුණා. එම ප්‍රදේශයේ ආශ්‍රිත ගම්මානවල පවුල් 400කට අධික සංඛ්‍යාවකට එමගින් පානීය ජලය සැපෙන අතර ඒ සඳහා වැය වූ මුදල ලක්ෂ 13හමාරක්. මහමෙවුනාව භාවනාසපුව ආසී පින්වත් ස්වාමින් වහන්සේලා එම කටයුතු සමගින් සම්බන්ධ වී සිටියා. විෂමභාග චිත්‍රපටය හරහා සම්බන්ධ වූ පින්වතුන් මෙන්ම දායකත්වයේ දරූ පින්වත් සැමගේද නොමද අනුග්‍රහයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේද සහාය ඇතිවයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුමත් සන් නොකිරීමට රජය තීන්දුව කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා රජයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එළඹීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම අද කැඳවනු ලැබුවා. ඒ ප්‍රීතිපද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, AHMD නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීමට තීරණයක් ගෙන නොමැති බවයි. එවැනි ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය විසින්ද ප්‍රකාශයට පත් කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළා. එමෙන්ම ඇමරිකානු හමුදා අස්ථානගත කිරීම්වලට අදාළ සෝෆා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන්ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව එම පෙත්සම් ජූලි මස 12 වනදා සිට යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා. දේශගුණික හා අපදා හේතුවෙන් සුරක්ෂිතභාවය අඩු වී ඇති ගොවීන් සඳහා රක්ෂණ ලබා දීමේදී නිසි ක්‍රමවේදයක් යටතේ එය සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ගොවියන්ට වගා කරන්න වතුර දෙන්නේ මහවැලිය අධික. මහවැලිය කියන වෙලාවට ගොවියෝ වවන්න. ඒ වෙලාවට ගොඩක් වෙලාවට ගොවියෝ එහෙම වැව්වම අන්තිමට අපිට මේ කටයුත්ත කරගන්න බැරි වුණා. ඒ නිසා අපි පළමු වතාවට ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා මහවැලිය අමාත්‍යාංශයත් එක්ක. මහවැලිය කියන වෙලාවට ගොවියෝ කරන්නේ නැහැ. ගොවියෝ කියන වෙලාවට මහවැලිය වතුර දෙන්න ඕනේ. නිසා මේ කන්නේ අපි මාර්තු මාසයේ 15 වෙනිදා ජලය නිදහස් කරා. දෙවෙනි එක තමයි අපි මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය මේ දේශගුණික විපර්යාසයන් නිසා සමහර කාලෙට වැස්ස වහින්නේ නැහැ. ඒ නිසා මේ નિયમિત වෙලාවට වැසි නොලැබීම නිසා අපේ නිෂ්පාදනයේ අඩුවක් අපි දකිනවා. ඒ වගේම අපි දැන් මේ ජලය අපිට තියෙන අඩුකම නිසා
මේ වසරේ අපි විශාල වියදමක් දරලා තියෙනවා ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එකටත් ඒ වගේම අපේ මේ ජලය නාස්ති නොවි භාවිතා කිරීම සඳහා ඒ සඳහා ඒ වෙනුවෙන් නිෂ්පාදනය වැඩි කරගන්නත් අපට හැකියාව තියෙනවා. ඒ නිසා ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකට අපි විශාල වියදමක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දේ ජල කළමනාකරණය කිරීම සඳහා. මම පෞද්ගලිකව මේ කාලය තුල දැකපු දේ අපේ කෘෂි කර්මාන්තයේ පර්යේෂණ පැත්ත ගත්තොත් ඉතින් අපි ඉන්නේ ඉතාම ඉහළ. හැබැයි මේ පර්යේෂණ ගොවියට යන්නේ. මේ පර්යේෂණ ඔක්කොම කාමරවලට සීමා වෙලා තියෙනවා. මම බතලේගොඩ වී පර්යේෂණයකට ගිහිල්ලා බැලුවාම උන්ගේ පර්යේෂණය පිළිබඳ අධ්‍යයනය කරාම මේ එකම වී ගොවියෙකුට කිසිම හානියක් වෙන්න බෑ. එච්චර උන් හොයාගෙන තියෙනවා. වී ගොවි තන පිළිබඳ ඉතාම ඉහළ තැනකට ගෙනලා තියෙනවා. හැබැයි මේ එකක්වත් ගොවියට ගිහිල්ලා නැහැ. ඒ නිසා දැන් අපි තාක්ෂණය ගොවියට ගෙන යාමේ දැවැන්ත වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මම විශ්වාස කරනවා අපේ පර්යේෂණ ටික හරියට ගොවියට යවන්න පුළුවන් නම් මේ ආපදා විශාල පිරිසකට විසඳුම් අපට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් යම් ක්‍රමවේදයක් මේ ජාතික සැලැස්ම තුළ අපි හදනවා. අපි මේ කාලගුණ විපර්යාසයන් නිසා සහ අනෙකුත් ආපදා නිසා ගොවීන්ට වෙන හානි වෙනුවෙන් අපි කෘෂි රක්ෂණ මණ්ඩලය අපි වසරකට බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අපි වන්දි ගෙවනවා. හැබැයි වන්දි ගෙවෙන එකේ මම දැක්කා යම් ක්‍රමවේදයක්. නිලධාරියෙක් ගෙවන කොලයකට අපි ගෙවනවා. දැන් අපේ අලුත් දත්ත තොරතුරු මත අපි මේ ගොවියාගේ ශ්‍රේෂ්ඨයේ ඡායාරූපයක් බලලා තමයි අපි වන්දිය ගෙවන්නේ. ඒ නිසා සැබවින්ම හානිය වෙච්ච ගොවියට වන්දිය ගෙවන ක්‍රමවේදයක් අපි කෘෂි රක්ෂණ මණ්ඩලය තුල අපි හදාගෙන යනවා. මේ වෙනකොට අපි භෝග 6ක් සඳහා නොමිලේ රක්ෂණ ක්‍රමයක් අපි හඳුන්ලා තියෙනවා. ඒ වගේම අනෙකුත් භෝග සඳහා අපි සුළු අය කිරීමක් කරලා රක්ෂණ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. අවධානය විදෙස් පුවත් වෙත. වසර 60කට පසුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට බලපෑ විශාලතම ජල ගැලීමෙන් පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 18,000ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. සිඩ්නි නුවර ඇතුළු ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට පැය 12ක කාලයක් තුළ මිලිමීටර් 100ක සිට 300 දක්වා වැසි ඇදහැලී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විශේෂයෙන්ම මිලියන 8ක ජනගහනයක් විසන ප්‍රාන්තයේ සිඩ්නි නුවරට වයඹදිසින් වූ වෙරළබඩ පහත්බිම් ප්‍රදේශ ජලගැල්මෙන් වැඩිම පීඩාවට පත්ව තිබෙනවා. එම ප්‍රාන්තයේ මෙවැනි ගංවතුර තර්ජනයක් වාර්තා වී ඇත්තේ වසර 50කින් පසුව බවයි එරට බලධාරීන් සඳහන් කළේ. මේ හේතුවෙන් දෛනික කටයුතු එනහිට ඇති අතර සිඩ්නි නුවර හරහා සිදු කරන ගුවන් ගමන් බොහෝමයක්ද අත්හිටුවා තිබෙනවා. එමෙන්ම මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි එරට ආපදා කළමනාකරන අංශ සඳහන් කළේ. ඔස්ට්‍රේලියානු කාලගුණංශය ප්‍රකාශ කළේ තවදුරටත් වැසි සහ දැඩි සුළං අපේක්ෂා කරන බවයි. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 47,774 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එය මාස 4කින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිත සංඛ්‍යාවයි. මහාරාෂ්ට්‍ර, පංජාබ්, මධ්‍ය ප්‍රදේශ සහ තමිල්නාඩු ප්‍රාන්ත මෙලෙස කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නව පාලන පියවර ගැනීමට සැරසෙන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනු ඉදිරියේදී පාසල් වසා දැමීම සහ මහජන එක්රැස්වීම් සීමා කිරීමට පියවර ගැනෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,16,00,000කට ආසන්නයි. එමෙන්ම ඊයේ වාර්තා වූ මරණ 213ත් සමගින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 1,60,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව පළමු එන්නත්තෝගේ දින කිහිපයක් තුළදී නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේ. එමෙන්ම ඒ ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවල වැදගත් සන්ධිස්ථානයක් ලෙසද එරට රජය පෙන්වා දී තිබුණා. ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කරන කොරෝනා වෛරස එන්නත් අනෙක් රටවල නිපදවන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වලට සමාන බවයි නිෂ්පාදකයන් පවසන්නේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 23 වැනිදා
කොල්ලුපිටිය සිට බම්බලපිටිය දක්වා වූ මුහුදු බඩ ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කිරීම සිදුකර ඇත්තේ 1913 වසරේ මාර්තුමස 23 වන දිනයි. සමාජයේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සඳහා ජාතික කාලගුණ විද්‍යා සහ ජල විද්‍යාත්මක සේවාවන්හි අවශ්‍යතාවය හඳුනා ගැනීමේ අරමුණින් නම් කරන ලද ලෝක කාලගුණ දිනය මාර්තුමස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1950 වසරේදී ලෝක කාලගුණ විද්‍යා සම්මේලනය මගින් නම් කරන ලද එම දිනේ මෙවර තේමාව වන්නේ සාගරය අපේ දේශගුණය සහ කාලගුණය යන්නයි. රයිට් සහෝදරයන් විසින් ගුවන්යානය සඳහා පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1903 වසරේ මාර්තුමස 23 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.